නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයථාපි භික්ඛවේ දක්ඛෝ බමකාරෝ වා බමකාරන්තේ වා සීවා දීඝං වා අංචන්තෝ දීඝං අංචාමිති පජානාති රස්සං වා අංචන්තෝ රස්සං අංචාමිති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමේති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමේති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමේති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමේති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආනාපාන පබ්බය යටතෙහි දේශනා කොට වදාරන්ට යෙදුන උපමා හා උපමා සම්බන්ධය නැත සම්බන්ධ කොටගත් ඒ දේශනා මාතෘකාවටයි මේ ඔබ සැමදෙනා දැන් සාවධාන වූයේ. එහෙමනම් මේට පෙර අපි මේ ආනාපාන සති භාවනාව කෙසේනම් වැඩි යුතුද අනුපිළිවෙල කෙසේද කියන එක මම හිතන හැමෝටම තේරෙන හැටියට වැටහෙන හැටියට අප විසින් ප්‍රකාශ කරන්නට ඇති කියලා. කොහොම නමුත් නැවත නැවත ශ්‍රවණය කර ගැනීම තමන්ගේ මේ සුත ධනය තව තවත් ප්‍රභාස්වර කර ගැනීමට පිරිසුදු කර ගැනීමට උපකාරයක් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති භාවනා හුස්ම රැල්ල ඒ නාසිකාග්‍රය තුල සිහිය පිහිටුවාගත් යෝගියා ඒ ආස්වාස ප්‍රස්වාස දකිමින් හුස්ම රැල්ල වදින තැන ස්පර්ශ වෙන තැන අරමුණු කරගෙන ඒ තුල හිත පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමින් ඉන්න අවස්ථාවකදී ඒ යෝගියාගේ සිත ඒ ආනාපාන සති නැමැති මේ තම්බයෙහි කෙසේනම් සිහියෙන් බැඳගත යුතුද ගැට ගසාගත යුතුද කියන එක තමයි මේ උපමාවකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දෙන්නේ. භික්ඛවේ මහණෙනි සේයතාපි දක්ඛෝ බමකාරෝවා යම්සේ දක්ෂ වූ ලී වඩුවෙක් හෝ බමකාරන්තේ වාසීවා ලී වඩු අතවැසියෙක් හෝ ඒ කියන්නේ මේකට අපි කියන්නේ උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම කකචෝපමාව කියලා කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ අර පලංචියක් බැඳලා ඒ ලී වඩුවත් අතවැසියක් දෙදෙනා ඒ ලීය කොටය මුලින් ලකුණු කරලා ඒ කියතින් ඇදීමක් කරනවා. ඒ කියතින් අදින අවස්ථාවේදී Tamanට දැනෙනවා Taman තේරුම් ගන්නවා දීගං වා අංචන්තෝ දීගං අංචාමීති පජානාති දීර්ඝ කොට අදින්නේ දීර්ඝ කොට අදිමි කියලා දැනගන්නවා.
ඒ වගේම රස්සං වා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති. කෙටි කොට අදින්නේ කියා නුවණින් දැනගන්නවා. අන්න බලන්න. එහෙමනම් අර ලී වඩුවත් අතවැසියත් ඒ ලී කොටයක් ඉරනකොට ඒ ලී කොටේ ඒ දිගට අදින්න ඕනේ කොතනද? කෙටියෙන් ඇදෙන්න ඕනේ කොතනද කියලා Tamanට වැටහෙනවා. ඒ දිගට ඇදෙන්න ඕන දිගට අදිනවා කියලා කෙටියෙන් අදිනවා නම් කෙටියෙන් අදිනවා කියලා වටහා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි යෝගියාද ඒ දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමේති පජානාති. දීර්ඝව හුස්ම රැල්ල ගන්නේ දීර්ඝව ගන්නවා කියලා ඔන්න නුවණින් දැනගන්නවා. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමේති පජානාති. දීර්ඝ කොට ප්‍රාශ්වාස කරන්නේ දීර්ඝ කොට ප්‍රාශ්වාස කරමි ඔන්න දැනගන්නවා. ඒ විතරක් නෙමෙයි ඇතැම් වෙලාවට සමහරක් යෝගීන්ට මම මතක් කරා මේ දීර්ඝව එක දිගට දැනෙන්නත් පුළුවන්. ඒ වගේම කෙටි බව දිගට දැනෙන්නත් පුළුවන්. සමහරක් අයට මේ දීර්ඝ කෙටි දෙක මිශ්‍ර වෙවි ඇවිදින් අවසානයේදී එක්ක දීර්ඝ බවින් හරි කෙටි බවින් හරි තමන්ගේ හුස්ම රැල්ලේ සංසිඳීමක් දැනෙන්න පුළුවන්. මේක එක එක යෝගීන්ට එක එක ආකාරයෙන් දැනෙන දෙයක්. ඒ වගේම තමයි රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමේති පජානාති. කෙටියෙන් එත රස්ස කොට ආස්වාස කරන්නේ රස්ස කොට ආස්වාස කරමි කිය තේරුම් ගන්නව දැනගන්නවා. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමේති පජානාති. රස්ස කොට ප්‍රාස්වාස කරන්නේ ඒ රස්ස කොට කෙටි කොට ප්‍රාස්වාස කරමි දැනගන්නවා. එතකොට මෙතන පියවර දෙකක් ඉගෙන ගත්තා. එහෙමනම් මේ දීර්ඝ ආස්වාස ප්‍රස්වාස දැනීම සහ කෙටි ආස්වාස ප්‍රස්වාස දැනීම. එහෙමනම් මේ ආස්වාස ප්‍රස්වාස හොඳට නුවණින් දනිමින් දකිමින් ඒ හුස්ම රැල්ල මත සිහිය පිහිටුවාගෙන ඉන්නකොට ඒ යෝගියාගේ හිත ඒ හුස්ම රැල්ලේම තැම්පත් වෙනවා. හුස්ම රැල්ලේම සංසිඳෙනවා. හුස්ම රැල්ල තුලම හිත පිහිටනකොට නොබෝ කාලයකින් පටිභාග නිමිත්ත දක්වා හිත බලවත් වෙනවා. පටිභාග නිමිත්ත දියුණු වෙන්න පුළුවන්, බලවත් වෙන්න පුළුවන්. ඒ පටිභාග නිමිත්ත මතු වුණා නම් විතරයි ඒ යෝගාවචරයාට ඒ අර්පණාවට සිත පිහිටුවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඒ ආස්වාස ප්‍රස්වාස සම්පූර්ණ හුස්ම රැල්ල මුල මැද අග දකිමින් සම්පූර්ණ හුස්ම කය දකිමින් ආස්වාස කරමින් අන තමන්ගේ සිත හික්මවා ගන්නවා. දමනය කර ගන්නවා. ඒ වගේම ප්‍රස්වාස හුස්ම රැල්ල සම්පූර්ණ දකිමින් තමන්ගේ සිත දමනය කර ගන්නවා. හික්මීමක් ඇති කර ගන්නවා. ඉතින් ඒ විදිහට ඒ සම්පූර්ණ හුස්ම රැල්ල දකිමින් ආස්වාස ප්‍රස්වාස වශයෙන් හිත හික්මෙනකොට ඒ හුස්ම රැල්ල හිත දමනය වෙනකොට හිත තැම්පත් වෙනකොට ඒ යෝගියාගේ ඒ නූපන්නා වූ චිත්ත ඒකාග්‍රතාවය බලවත්සේ වැඩෙන්න පුළුවන්, ප්‍රගුණ වෙන්න පුළුවන්, ප්‍රකට වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛති. මේ හුස්ම කය සංසිඳුවමින් ආස්වාස ප්‍රස්වාස කය සංසිඳුවමින් ආස්වාස කිරීම. ඒ වගේම පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමේති සික්ඛති. ඒ ආස්වාස ප්‍රස්වාස කය සංසිඳුවමින් ප්‍රාස්වාස කරමින් හිත හික්මවා ගන්න. එතකොට දැන් බලන්න සම්පූර්ණ හුස්ම කය සංසිඳන ආකාරයට ඒ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල පවත්වා ගන්නවා. එසේ පවත්වාගෙන යනකොට ඒකාන්තයෙන්ම පටිභාග නිමිත්ත දක්වා හිත වැඩෙනවාමයි, දියුණු වෙනවාමයි. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඒ පටිභාග නිමිත්ත දක්වා හිත වැඩෙනකොට මොකද්ද මේ යෝග්‍යයා කළ යුත්තේ? අර නිමිත්තේ ඨපයන් චිත්තං නානාකාරං විභාවයන්
ධීරෝ අස්සාස පස්සාසේ සකං චිත්තං නිබන්ධති කියන විදිහට ඒ පටිභාග නිමිත්තෙහි සිත මනසේ පිහිටුවා ගනිමින් ආස්වාස ප්‍රස්වාසයෙහි නානා ප්‍රකාර විභාවනය ඒ නානා ප්‍රකාර වෙනස් වීම දකිමින් ඒ නොනැත්තා ස්වකීය සිත අර්පණාවට පමුණවා ගන්නවා. දැන් එහෙමනම් බලන්න මේ ඥානවන්ත යෝගියා ඒ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලෙහි ඒ තමන් දකිනවා එහි වෙනස. දැන් අපි දන්නවා ඕලාරික හුස්ම රැල්ල ක්‍රමක්‍රමයෙන් සංසිඳලා තමයි පටිභාග නිමිත්ත දක්වා පැමිණි. එසේ පැමිණි මේ පටිභාග නිමිත්ත තුල සිත තැම්පත් වෙන්න තමයි තමන්ගේ සිත අර්පණාවට යන්නේ. නැත්තම් ඒ වෙලාවේදී පටිභාග නිමිත්ත පහළ වුණු මොහොතේ ඉඳලම මේ පංච නීවරණයන් විස්කම්බන වශයෙන් යටපත් වෙන්න පටන් ගන්නවා. අපි දන්නවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් ක්‍රමක්‍රමයෙන් ඒ තදංග වශයෙන් යටපත් වෙලා තිබුණ දෙය විස්කම්බන වශයෙන් යටපත් වෙන්න පටන් ගන්නවා. සියලුම ක්ලේශයන් සංසිඳෙන්න පටන් ගන්නවා. හොඳට මේ සිහිය එළඹ සිටිනවා. ප්‍රකෘතිමත් බලවත්සේ පිහිටනවා. එතකොට මොකද වෙන්නේ? පටිභාග නිමිත්ත බලවත් වෙන්න ඒ සිත උපචාර සමාධිය ශක්තිමත් වෙන සමාහිත වෙනවා. අන්න බලන්න උපචාර සමාධිය බලවත් වෙන්නේ ශක්තිමත් වෙන්නේ ඒ පටිභාග නිමිත්ත බලවත් වුණාට පස්සේ. ඒ පටිභාග නිමිත්ත සෙලවෙනවා නම් ගැහෙනවා නම් අන්න උපචාර සමාධිය තාම බලවත් නැහැ. එහෙනම් පටිභාග නිමිත්ත නොසෙල්වී පවතින තාක්කල් ඒ විනාඩි 2ක්ද 5ක්ද 10ක්ද පැය දෙකක්ද තිබෙන්නේ ඒ තාක්කල් උපචාර සමාධි බලවත් වෙනවා. එතකොට මේ උපචාර සමාධිය කියලා කියන්නේ කුමක්ද? මේ ප්‍රථම ධ්‍යාන උපචාරයයි. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයේ පාදක වෙච්ච උපචාර සමාධිය. එන්ස උපචාර සමාධිය කියලා කියන්නේ මනෝද්වාරික චිත්ත වීති අපි ගත්තොත් එහෙම ඒ මනෝද්වාරා වජ්ජණයෙන් පසු පහළවන්නේ සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කියන මේ සෝමනස මහා කුසල් ජවන් තමයි අඛණ්ඩව පහළවන්නේ. ඒ අඛණ්ඩව කුසල් ජවන් පහළ වෙමින් තමයි මේ පටිභාග නිමිත්ත ශක්තිමත් වෙන බලවත් වෙන්නේ. ඉතින් ඔය විදිහට පටිභාග නිමිත්ත තුල හිත පවත්වාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒ වෙලාවේදී හොඳට නුවණින් වටහාගත දෙයක් තියෙනවා. මේ නිමිත්තේ වර්ණය මෙනෙහි කරන්න යන්න එපා. ඒ වගේ ලක්ෂණ ප්‍රතිවේක්ෂා කරන්න යන්න එපා. මොකද හේතුව ඒ වගේ දේවල් කරන්න ගියොත් තමන් සමාධියෙන් වැටෙනවා. සමාධියෙන් පිරිහිලා යනවා. ඒක නිසා මොකද කරන්නේ? අර ශාස්ත්‍රීය රජ කෙනෙක් එහෙමත් නැත්නම් ඔය තමන්ට ලැබෙච්ච වටිනා සම්පත්තියක් යම්සේ ආරක්ෂා කරගන්නේද? එහෙමත් නැත්නම් ඒ සක්විති දරුගැබක් සිටින ඒ මහේශිකාවක් ඒ දරුගැබ යම්සේ ආරක්ෂා කරගන්නේද? ඒ වගේම ගොවියෙක් විසින් දුකසේ වගා කරගත් ඒ හැල්වි හෝ යවහාල් හෝ ඒ සියල්ලක් තමන් කොහොමද ඒක ආරක්ෂා කරගන්නේ? යම්සේ ආරක්ෂා කරගන්නේද? මෙන්න මේවා ආරක්ෂා කරගන්නකොට ඒවාට අසප්පාය දේවල් තියෙනවා. දැන් නොගැලපෙන දේවල් තියෙනවා. ඒ අසප්පාය දේවල් සියල්ල පැත්තකට දාලා සප්පාය දේ විතරක් එකතු කරගනිමින් ඒ දුර්ලභ ගණීය සම්පත් රැක ගන්නා වගේ තමයි තමන්ට ලැබිච්ච මේ පටිභාග නිමිත්ත දිවි හිමියෙන් රැක ගන්නට ඕනේ. නැවත නැවත මෙනෙහි කරමින් ඒ හොඳට ශක්තිමත් කරගන්නට ඕනේ. බලවත්සේ දියුණු කරගන්නට ඕනේ. ඉතින් මතක තියාගත යුතු දෙයක් තමයි තමන්ට මේ වගේ සමාධියක් ලැබුණාම එක එකනාට කියන්න යන්න හොඳ නැහැ. ඒ කියන්න යන එක ඊතරම්ම ගැළපෙන දෙයක් නෙමෙයි. මොකද එහෙම දේවල් කියන්න ගත්තාම තමන් සමාධියෙන් පිරිහෙනවා. ඉතින් ඒක නිසා අපි සමාධියෙන් පිරිහෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් අපි ඒ සමාධිය බලවත් කරගන්නට උත්සාහවත් වෙන්නටම ඕනේ. ඊළඟට පින්වතුනි මතක තියාගත යුතු දෙයක් තමයි ඒ භාවනා සමාධියක් බලවත් වෙනකොට අපි ඒ සප්පාය අසප්පාය සේනාසන ආහාර පාන ඒව තමන්ට ගැළපෙන පුද්ගලයෝ නොගැලපෙන පුද්ගලයෝ තමන්ට ගැළපෙන ඉරියව්ව නොගැලපෙන ඉරියව් මේ හැම දෙයක් ගැනම තමන් හොඳට සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි ඍතු විපර්යාසය, ඒ වගේම භෝජන විපර්යාසය, මේ හැම දෙයක් ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඒ සියල්ලක්ම සැලකිලිමත් වෙලා තමයි
තමන් හැම වෙලාවකදීම උත්සාහවත් වෙන්නට ඕනේ මේ තමන්ට ලැබිච්ච සමාධිය තමන් කොහොමද රැකගන්නේ? තමන්ට මේ ලැබිච්ච සමාධිය කොහොමද බලවත් කරගන්නේ? තමන්ට මේ ලැබිච්ච සමාධිය කොහොමද ශක්තිමත් කරගෙන ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන මෙන්න මේ ගුණය හිත තුළ පිහිටුවා ගනිමින් තමයි මේ යෝගියා පියවරෙන් පියවරට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධ්‍යාන දක්වා හිත රැගෙන යන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම මේ ධ්‍යාන ගැන කතා කරද්දී පටිභාග නිමිත්ත ශක්තිමත් වුණා නම් ඒ පටිභාග නිමිත්ත ශක්තිමත් වීමෙන් පස්සේ ඒ පටිභාග නිමිත්ත තුල හොඳට හිත කිඳා බහිනවත් එක්කම ඒ හිත කිඳා බැසීමත් එක්කම මේ යෝගියාගේ සිත ඒ ප්‍රථම ධ්‍යානයේ දක්වා යන්න පුළුවන්. එතකොට මේ ප්‍රථම ධ්‍යානයේ දක්වා ගියා නම් ඒ සමාධියෙන් නැගිටලා තමන් හදවත දිහා බලාගෙන ඒ ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කළ යුතුයි. මේ ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කරනකොට අපි දන්න මේ ධ්‍යාන වඩන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා ඒ තික්ක ප්‍රඥ සහ මන්ද ප්‍රඥ කියලා. ඒ තික්ක ප්‍රඥාගේ ස්වභාවය එයා බොහොම තීක්ෂණ බුද්ධියක් තීක්ෂණ ප්‍රඥාවක් සහ සසර භාවිත සිතක් ඇති කෙනෙක් නම් එයාට ඉක්මනින්ම මේ ධ්‍යාන සුවය ලබන්නටත් පුළුවන්. ඒ ධ්‍යානෙන් ධ්‍යානෙට යනකොට ඒ චතුෂ්ක ණය ක්‍රමයෙන් උගන්වන ධ්‍යාන 4 දක්වා හිත දියුණු කරගන්න පුළුවන්. ඒ ප්‍රථම ද්විතීය තතිය චතුර්ථ කියන ධ්‍යාන දක්වා හිත දියුණු කරගන්න පුළුවන්. හැබැයි යම්කිසි යෝගියෙකුට මන්ද ප්‍රඥ භාවයක් තියෙනවා නම් ඒකේ මන්ද ප්‍රඥ කියලා කියන්නේ මේ ජීවිතේ වැඩි භාවනා කළ අත්දැකීමක් නැහැ සසර පුරුද්දක් නැහැ. හැබැයි දුකසේ තමයි මේ භාවනාවට පිවිසේ. දුකසේ තමයි ඒ පටිභාග නිමිත දියුණු කරගත්තේ. එතකොට එවැනි අත්දැකීම් බහුල නැත්නම් අත්දැකීම් නැති යෝගියෙක් ඒ ධ්‍යාන වල සමවැදිලා ඒ ධ්‍යානෙන් ධ්‍යානයට යන අවස්ථාවලදී ඒ යෝගියාට පංචක ණය ක්‍රමයෙන් තමයි මේ ධ්‍යාන ගුණ වැඩෙන්නේ. ඒතර ප්‍රථම ධ්‍යානෙ ඉඳලා පංචම ධ්‍යානෙ දක්වා වැඩෙනවා. එතකොට අපි අර ඒ මන්ද ප්‍රඥාත් ඒ ප්‍රථම ධ්‍යානාදී පිළිවෙලින් ධ්‍යාන පහම වඩලා ඒ කාලයක් වඩමින් හොර වෙනකොට ඒ ධ්‍යාන වසී කරගන්නකොට ඒ වසී භාවයත් එක්ක තමයි ඒ යෝගියාට අර්ථික ප්‍රඥාගේ ස්වභාව ලක්ෂණ අනුව ඒ චතුෂ්ක ණය ක්‍රමයේ ධ්‍යාන වැඩෙන්න පටන් ගන්න. ඒක අපි තේරුම් කරගත යුතුයි. සමහරක් යෝගීන්ට මුල් අවස්ථාවේදීම චතුෂ්ක ණය ක්‍රමයේ උගන්න ධ්‍යාන වැඩෙන්න පුළුවන් තමන්ගේ පාරමී ගුණයත් එක්ක. සමහරක් යෝගීන් මුල් අවස්ථාවේ ධ්‍යාන පංචකේ වැඩිලා ඒ තුල හිත කාලය පුරුදු කරාට පස්සේ දෙවනුව ඒ ධ්‍යාන චතුෂ්කය වැඩෙන්න පුළුවන් කියන එකත් අපි වටහා ගත යුතු කාරණාවක්. ඊළඟට විශේෂයෙන් මතක තියාගත යුතුයි මේ ධ්‍යාන භාවනාව අපි කරගෙන යනකොට අපි කෙසේද ධ්‍යාන පුරුදු කරන්නට ඕනේ කියලා. මොකද නිකන් දියුණු කරන්න බෑ. දැන් එහෙමනම් අපි දන්නවා පටිභාග නිමිත්ත කියලා කියන උපචාර සමාධිය. ඒ උපචාර සමාධිය හොඳම අවස්ථාව. ඒ උපචාර සමාධිත් පින්වතුනි ධ්‍යානාංග අපට ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් ධ්‍යානාංග අපට දැනෙනවා ධ්‍යානාංග ප්‍රකට වෙනවා. එතකොට මේ උපචාර සමාධියේ අපි කාලයක් ඉන්නකොට ඒ උපචාර සමාධියේදී විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධ්‍යානාංග ප්‍රකට වුණාට අරමුණ කාමාවචරයි. අන්න ඒකයි වෙනස තියෙන්නේ. ඒතර අරමුණ කාමාවචර නිසා නීවරණයන් බොහෝම සමීපයි. ඉක්මනින්ම නීවරණයන් මතුවෙන්න පුළුවන්. තමන් එක මොහොතක් හරි සිහියෙන් එහෙට මෙහෙට වෙනකොට ඉක්මනින් හිත වැටෙන්න පුළුවන්, සමාධියෙන් වැටෙන්න පුළුවන්, පිරෙහෙන්න පුළුවන්. ඉක්මනින්ම අර බාහිර සද්දයක් ආව සමාධියෙන් වැටෙන්න පුළුවන්. ඒ වගේම නොයෙක් හේතු කාරණාවන් නිසා සමාධියෙන් පිරෙහෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ යෝගියා හොඳට තේරුම් කරගත යුතුයි ඒ උපචාර සමාධිය සහ ඒ ප්‍රථම ධ්‍යානය අතර ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒ වෙනස බොහොම වැදගත් වෙනවා. ඒක නිසා අපි අර ඒ ප්‍රථම ධ්‍යානයට සමවැදිනකොට ඒ ප්‍රථම ධ්‍යානයට සමවැදීමේදී Tamanට දැනෙන ස්වභාවයක් තියෙනවා. තික්ක ප්‍රඥා සහ මන්ද ප්‍රඥා කියන වෙන් කර ගැනීමේදී ඒක තවදුරටත් ප්‍රකට වෙනවා.
අපි දන්නා අතීත භවාංග නැත්නම් භවාංග චලන භවාංග උපච්ඡේද කියන මේ චිත්තක්ෂණ පහළ වෙලා මනෝද්වාරා වජ්ජන කියන මේ සිත පහළ වෙමින් පරිකර්ම චිත්තක්ෂණය උපචාර චිත්තක්ෂණය ඒ වගේම අනුලෝම චිත්තක්ෂණය ගෝත්‍ර භූ චිත්තක්ෂණය සහ ඒ ප්‍රථම ධ්‍යාන චිත්තක්ෂණය කියලා නැවත සිත භවාංගගත වීම කියලා සාමාන්‍ය ධ්‍යාන චිත්ත වීතිය ප්‍රකට වෙනවා. එතකොට මේ ධ්‍යාන චිත්ත වීතිය ගොඩක් අයට තේරුම් ගන්නට අපහසු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි ඔය ධ්‍යාන භාවනාවලදී දැන් අපි ධ්‍යානයේ නැගිටලා ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවනේ මේ ධ්‍යානයේ තුල පිහිටි අංග මොනවද කියලා. ගොඩක් දෙනකොට වරදින තැනක් තියෙනවා. උපචාර සමාධියේ ඉඳලම උපචාර සමාධියේ තියෙන මේ ධ්‍යානාංගම් ප්‍රකට කරගෙන ඒ උපචාරයේ ධ්‍යානයක් කියලා රැවටිලා කාලය ගෙවන අය අපට හමු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් කරගන්නවා නම් සමාධි සහ සමාපatti කියලා අවස්ථා දෙකක් තියෙන මේ ධ්‍යානයක. දැන් ධ්‍යානයක සමාධියක් කියලා කියන්නේ ධ්‍යාන එක චිත්තක්ෂණයක් පහළ වුණා නම් ඒක ධ්‍යාන සමාධිය. දැන් මම මුලින් මතක් කරා වගේ අර මන්ද ප්‍රඥාට මනෝද්වාරා වජ්ජන චිත්තක්ෂණයෙන් පස්සේ පරිකාරම චිත්තක්ෂණ, උපචාර චිත්තක්ෂණ, අනුලෝම චිත්තක්ෂණ, ගෝත්‍ර භූ චිත්තක්ෂණ සහ ඒ ප්‍රථම ධ්‍යාන චිත්තක්ෂණේ පහළ වෙලා නැවත සිත භවාංගගත වෙනවා. මේකට අපි කියන්නේ ධ්‍යාන චිත්ත වීතිය කියලා. මෙන්න මේ වගේ ධ්‍යාන චිත්ත වීති සියවර දහස්වර දසදහස්වර 15 සමහරක් යෝගින්ද යන්න පුළුවන්. හැබැයි එහෙම යන අයට ඒ සමාධි නැගිටලා ඒ ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කරනකොට අර ධ්‍යාන චිත්තක්ෂණේ ධ්‍යාන චිත්තක්ෂණේම ධ්‍යාන අංග මොන ගෙහෙන්නේ නැහැ. ධ්‍යානාංගයන් නිසියාකාරයෙන් පරීක්ෂා කරගන්න බෑ. මොකද හේතුව ඒ ධ්‍යාන චිත්තක්ෂණ එක්වරක් විතරක් පහළ වූ නිසා. ඒ විතරක් නෙමේ තවදුරටත් දැන් ඔය මම කතා කරේ ධ්‍යාන චිත්ත වීතියනේ. නමුත් ඒ ධ්‍යාන චිත්ත වීතිය අපට පහළ වුණේ සමාධියට සමවැදිලා විනාඩි 15ක් හරි විනාඩි 20ක් හරි ගිහිල්ලා නම් ඒ විනාඩි 15 ඊට කලින් මේ පටිභාග නිමිත්ත එක්ක අපි බොහෝ වෙලාවක් හිත පවත්වා ගන්නට ඇති. එතකොට ඒකින් වෙන්නේ එක්වර උපචාර නැත්නම් පරිකර්ම චිත්තක්ෂර ජවන් වශයෙන් හත චිත්ත වීතිය පහළ වෙලා ඒ පරිකර්ම අවස්ථාව අවසන් කරලා උපචාර චිත්තක්ෂණ වශයෙන් උපචාර ජවන් වශයෙන් චිත්ත වීතිය පහළ වෙලා තමයි ඒ අවසාන චිත්ත ධ්‍යාන චිත්ත වීතිය වෙනකොට තමයි පරිකර්ම චිත්තක්ෂණ උපචාර සමග අනුලෝම ගෝත්‍ර භූ පහළ වීමෙන් ඒ ප්‍රථම ධ්‍යාන චිත්තක්ෂණ පහළ වෙන්නේ. ඉතින් ඒකෙන් මෙන්න මේ සමාධිය අපි සමාපත්තියක් කරගන්නට ඕනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ පංච වසීතාවය. මීට පෙර මම ප්‍රකාශ කර දුන්නා ඉගෙනුවා. ඒ පංච වසීතාවය වසී ගුණය හොඳට මේ ධ්‍යානෙත් පුරුදු කරගන්න. එක්වරක් නෙමෙයි සියවර දහස්වර දසදහස්වර කෝටි ප්‍රකෝටි වාරයක් මේ එකම ධ්‍යානයට නැවත නැවත සමවදින්න ඕනේ. නැවත නැවත සමවදින්න මොකද වෙන්නේ? අර ධ්‍යාන කියන චිත්තක්ෂණ ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක එතකොට ඒ ධ්‍යාන චිත්තක්ෂණය දැන් එක්වරක් පහළ වෙලා භවාංගගත වුණානේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ධ්‍යාන චිත්තක්ෂණ දෙක තුනක් 10ක් 15ක් 100ක් 200ක් එතකොට තමන් අදිෂ්ඨාන කරන විනාඩියක්ද විනාඩි 5ක්ද 10ක්ද 15ක්ද 20ක්ද පැයද දෙකක්ද තුනක්ද ඔය විදිහට අර ධ්‍යාන චිත්තක්ෂණ ප්‍රමාණය වැඩි වෙන්න තමයි ඒ සමාපatti ගුණය බලවත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය ධ්‍යානයකට සමවදින්න පුළුවන් ඕන අයට ඕන තරම් භාවනා යෝගීන්ට මේ ධ්‍යාන අවස්ථාව ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ ධ්‍යාන අවස්ථාව සමාපත්තියක් බවට පත් කර ගැනීම තමයි ඉතාමත්ම දුෂ්කර. හැබැයි සමාපත්තියක් බවට පත් කරගත්තේ නැත්නම් අන්න ඒ යෝග්‍යයට වර්ධින තැනක් තමයි. දැන් මගෙන් සමහරක් අය ප්‍රශ්න අහනවා. දැන් පටිභාග නිමිත්ත දැන් කෙනෙක් ඔන්න වඩලා මේ දැන් හොඳට දිනු කරගත්තාම ඊළඟ දවසෙත් මේ සමාධියට සමවදිනකොට පටිභාග නිමිත්තෙන් පටන් ගන්න පුළුවන්ද කියලා. ඒතකොට ඒ තමන් නිකන්
පටිභාග නිමිත්ත මේ එළියේ තියෙන දෙයක් ඇතුළට අරගෙන තමන් ළඟ තියා ගන්නව ගඩක් නෙමෙයි තමන්ගේ හිතත් එක්කයි පටිභාග නිමිත්ත පහළ වෙන්නේ. ඒතකොට තමන්ගේ හිතේ ඒ පංච නීවරණයන් යටපත් වෙලා හිත සාන්ත වෙලා තියෙනවා නම් තමයි වාඩි වෙනකොට පටිභාග නිමිත්ත පහළ වෙන්නේ. එහෙනම් මේ වාඩි වෙනකොට පටිභාග නිමිත්ත පහළ කර ගන්නට නම් අවම වශයෙන් ප්‍රථම ධ්‍යානය පැය 3ක්වත් වශී කරන හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි තමන්ගේ දවසම කටයුතු හොඳට සිහිනුවණින් කෙරෙන්නට ඕනේ. නීවරණයන්ගේ කිසිම ආස්වාදයක් නැතිව තමන් හිත නිස්කලංකව පවතින්නට ඕනේ. ඉතින් ඒක නිසා අතීත අපේ පැරණි ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒක තමයි අතීතයේ සිටපු උතුමෝ එක වේලයි දාන වළඳන්නේ. දවල් පින්දපාතයෙන් පස්සේ පරියන්කින් වාඩි වෙලා ඒ පරියන්කින් ධ්‍යාන ක්‍රීඩා කර සම්පූර්ණ දවස ගත කරන පහවදා සමහරක් ස්වාමීන් වහන්සේලා සමාධි නැගිටිනවා කියන්නේ ආයි පින්දපාත යන්න කියලා. ඉතින් ඒක පුදුම දෙයක්. මේක කලාතුරකින් මේ දකින්න පුළුවන්, අහන්න පුළුවන්, වෙන්න පුළුවන් සිදුවීමක්. මොකද ඒ වගේ ශාල චිත්ත ශක්තිය දිනු කරගන්න ඍතු සප්පාය, භෝජන සප්පාය, පුද්ගල සප්පාය, ආවාස සප්පාය මේ හැමදේම තියෙනවා. ඒ කොහොම නමුත් අපි අර ප්‍රථම ධ්‍යානය සහ ප්‍රථම ධ්‍යාන සමාපත්තිය කියන දෙකෙහි වෙනස වටහා ගන්නට ඕනේ. එතකොට සමාපත්තිය හොඳට පුරුදු කරගන්නවා කියලා කියන්නේ ධ්‍යානසිත උපදින්නේ රූපාවචර අරමුණක් නිසානේ. එතකොට එහෙමනම් අපි එතකොට ඒ රූපාවචර සිත දැන් අපි දන්නවා අනුලෝම කියලා චිත්තක්ෂණයක් පහළ වෙන්නේ ඒ චිත්ත වීති සිත ධ්‍යාන පැත්තට හැරෙනවා. ගෝත්‍ර භෝ කියලා කියන්නේ කාමාවචර ගෝත්‍රය විඳලා ඒ රූපාවචර භූමියට උසස් භාවයට පත් කරනවා. එහෙනම් උසස් භාවයට පත් කරනකොට මොකද වෙන්නේ? එතනදී අන්න ප්‍රථම ධ්‍යානයේ රූපාවචර අවස්ථාව ඒ ධ්‍යානසිත වසී වෙලා ඒ චිත්තක්ෂණ ගණන කෝටි ප්‍රකෝටි ගණනකින් වැඩි වෙලා විනාඩි 10 15 පැය දෙක දක්වා සමාපatti සුවේ ඉඳලා කෙනෙක් සමාධියෙන් නැගිටලා ඒ ධ්‍යානංග ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමයි අන නියමාකාරයෙන් ප්‍රථම ධ්‍යානෙම තමයි සිටියනම් තමයි ඒ ප්‍රථම ධ්‍යානෙ පිහිටි ඒ ධ්‍යානංග හොඳට ප්‍රකට වෙන්නේ. ඒ ධ්‍යානයේ ඉන්න අවස්ථාවේදී කිසිම වෙලාවක මතක තියාගත යුතුයි කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන කිසිම දෙයක් උපදින්නේ නැහැ. ඇයි? දැන් ප්‍රථම ධ්‍යාන අවස්ථාවට කලින් දැන් පරිකරම සමාධියේ උපචාර සමාධි අවස්ථාවේදී මේ කාය චලනය වචී චලනය වෙන්න පුළුවන්. අපිට ශබ්ද හෙන්න පුළුවන්. දැන් අර බලන්න මට මතකයක් තියෙනවා පාරාජිකාපාලි දේශනාවේදී අර මොගලන් ස්වාමීන් වහන්සේට කොසල් රජුගේ මංගල හස්තියා ගංගානංගවෙන් ඒතර වෙනකොට පුංච නාද කරන සද්ද ඇහුණා කියලා කියනවා. ඒ වෙලාවේ සමහරක් අය චෝදනා කරන මේ සමාධියේ ඉඳන් මෙහෙම සද්දයක් ඇහුණා කියනවාද කියලා. ඒකට අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියන ඒ වෙලාවේදී ඒ උපචාර සමාධින් අවස්ථාවක සද්දේ ඇහුණා කියලා කියනවා. එතකොට දැන් බලන්න උපචාර සමාධින් අවස්ථාවලදී අපිට ශබ්ද ඇහෙන්න පුළුවන්. ඒ උපචාර සමාධින් අවස්ථාවේදී කාය චලනය වෙන්න පුළුවන්. කාය සැල වෙන්න පුළුවන්. හැබැයි ඒ ධ්‍යාන මොකද හේතුව ඒ උපචාර සමාධිය කියලා කියන කාමාවචර සිත ඒ කාමාවචර කුසාසිතෙන් මේ කාය චලන වචී චලන ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ විඤ්ඤාති රූප පදවන්න ශක්තිය ඒ සිතේ තියෙන නිසා කොහොම නමුත් අපි ඒ උපචාර සමාධි ඉක්මව අර්පණා සමාධියට යනකොට ඒ ධ්‍යාන සමාධියේදී අතපය සෙලවෙන්න බෑ. කතා කරන්න බෑ. සද්ද ඇහෙන්නේ නෑ. ඒක කිසිම හේතුවක් නිසා කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ. එතකොට එවනම් මතක තියාගත යුතුයි අපි ඒ නියම ප්‍රථම ධ්‍යාන සමාධියට ගියාම නියම ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවැදුණා නම් ඒ යෝගාවචරයාට දැනෙන්නේ අර සියුම් හුස්ම රැල්ලත් එක්ක අපිලා ප්‍රතිභාග නිමිත්ත ඒ ප්‍රතිභාග නිමිත්තට හුස්ම රැල්ල දැනෙනවා. නැත්නම් සියුම් වශයෙන් තාම සියුම් වශයෙන් දැනෙනවා. හුස්ම රැල්ල නතර වෙලා නැහැ ප්‍රථම ධ්‍යානයේදී. ඒ හොඳට හුස්ම රැල්ල දැනෙනවා. ඒ සියුම් වශයෙන් ඒ දැනීම අති ප්‍රතිභාග නිමිත්ත බලවත් වෙලා ඒ යෝග්‍ය ප්‍රථම ධ්‍යාන සමාධිය සමවැදිලා සමාපත්තිය බලවත් වෙනකොට සමාපත්තිය වසී වෙනකොට
මේ කාය කර්ම වචී කර්ම තියා සත්‍යයක්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට ප්‍රථම ධානයේ කාලයක් පුරුදු කරනකොට මේ පංච නීවරණය තව තව යටපත් වෙනවා. ප්‍රථම ධානයේ ගුණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාර විවේකච ප්‍රීතිසුඛං පඨම ඥාන උපසම්පජ්ජ විහෙරති. එතකොට එහෙමනම් මේ ප්‍රථම ධානයට කෙනෙක්පත් වෙනකොට විවිච්ඡේව කාමේහි ඒ කාම රාගයෙන් වස්තු කාම ක්ලේශ කාමයෙන් වෙන් වෙලා විවිච්ඡ අකුසලේ ධම්මේ සියලු අකුසලයන්ගෙන් වෙන් වෙලා තමන් විවේකයට ගිය අවස්ථාවේ තමයි දැන් ඒ කාය විවේකයත් එක්ක චිත්ත විවේකයත් එක්ක තමයි ඒ විතරක සහිත විචාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ඒ ප්‍රථම ධ්‍යාන සමාධියට සම්වැදුණා කියලා ඒ ගුණය තමන් දකින්න. එතකොට මේ ප්‍රථම ධ්‍යාන හොඳට වශී කරගත්තට පස්සේ මේ යෝගියා කාලයක් යනකොට හිතනවා දැන් මේ ප්‍රථම ධ්‍යානෙ ඉන්නකොට ප්‍රථම ධ්‍යානේ ආදීනෝ සිහි වෙනවා. ප්‍රථම ධ්‍යානෙ කියලා කියන්නේ පංච නීවරණ බොහෝම සමීපයි. විතක් විචාර තියෙනවා. දැන් විතක් විචාරයේ අරමුණ නංවන ස්වභාවය සහ නංවල අරමුණේ පවතින ස්වභාවය. මේ විතක් විචාර තියෙනවා කියලා කියන්නේ ඉක්මනින්ම හිත නීවරණයන්ට අසු වෙන්න පුළුවන්. නීවරණ ග්‍රහණය වෙන්න පුළුවන්. නීවරණයන්ට වැටෙන්න පුළුවන්. අන්න ඒ නිසා මොකද කරන්නේ? මේ නීවරණයන්ගේ ආදීන හොඳට හිතනවා. නීවරණයේ ආදීන හිතලා මේ තමන් මේ ධ්‍යානෙට වඩා ဒုတိ ය ධ්‍යානෙ සැපයි නේද කියලා ඔන්න යෝගියා හිතනවා. අර බලන්න ඒ ප්‍රථම ධ්‍යාන චිත්ත වේතියේදී පරිකර්ම චිත්තක්ෂණයේ ඉපදුනා නම් ඒ යෝගියා මන්ද ප්‍රඥයිනේ. ඒ නිසා මොකද කරන්නේ? මේ මන්ද ප්‍රඥ යෝගියා ඒ ප්‍රථම ධ්‍යාන වශී කරගත්තට පස්සේ තමන්ට විතක් ਵਿਚාර දෙක ගලවන්න පුළුවන්ද බැරිද කියන එක ඒ යෝගියාම තම බුද්ධිමත් තේරුම් කරගත යුතුයි. මොකද හේතුව තික්ක ප්‍රඥාට පරිකර්ම චිත්තක්ෂණයක් උපදින්නේ නැහැ. චිත්ත වේතියේ කෙලින් මනෝද්වාරා වජ්ජනින් පස්සේ උපචාර සමාධිය උපචාර අනුලෝම ගෝත්‍ර වූ ධ්‍යාන චිත්තක්ෂණය තමයි පහළවන්නේ. ඉතින් ওই විදිහට අපි මේ මන්ද ප්‍රඥාගේ තික්ක ප්‍රඥා වෙනස වටහා ගන්න ඕන චිත්ත වේතියේදී කොහොම නමුත් ප්‍රථම ධ්‍යානම චතුස්කර නායක ක්‍රමයෙන් පැහැදිලි කර දෙන්නම්. ප්‍රථම ධ්‍යානයේට සමවැදිලා ඒ ප්‍රථම ධ්‍යානෙ නැගිටලා මේ ප්‍රථම ධ්‍යානෙ ආදීනෝ හිතනවා. මේ ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ පංච නීවරණයන් විතක් ਵਿਚාර තියෙන නිසා ඒ වගේ මේ පංච නීවරණයන් සමීපයි. ඉක්මනින් වැටෙන්න පුළුවන්. නමුත් මට මේ ප්‍රථම ධ්‍යානට වඩා ဒုတိ ය ධ්‍යානෙ සාන්තයි. මොකද ဒုတိ ය ධ්‍යානෙ විතක් ਵਿਚාර නැන්නේ. විතක් ਵਿਚාර නැති නිසාම ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන නිසාම සාන්තයි කියලා ප්‍රථම ධ්‍යානෙ ආදීනව හිතලා ဒုတိ ය ධ්‍යානෙ ආනිසංස හිතලා නැවත අර පටිභාග නිමිත්තට හිත යොමු කරනවා. ඉතින් මේ ආදීනව මෙනෙහි කරන්ට ආනිසංස මෙනෙහි කරන මහ වැඩි වෙලාවක් ගන්න එක ක්ෂණ දෙක තුනෙන් තමන් ඒක අදිෂ්ඨාන කරන්න ඕනේ. මොකද ඒක තමයි තමන් ප්‍රායෝගිකව පුහුණු වෙනවා කියලා කියන්නේ. සමහරක් වෙලාවට මුල් පාර වරදින්න පුළුවන්, දෙවෙනි පාර වරදින්න පුළුවන්, 10 පාරක් වරදින්න පුළුවන්, 20 පාරක් වරදින්න පුළුවන්, 100 පාරක් වරදින්න පුළුවන්. එසේ වැරදුනත් තමන්ගේ පටිභාග නිමිත්ත ප්‍රථම ධ්‍යාන හොඳට වශී වෙලා ශක්තිමත් වෙලා තිබුණා නම් අන්න තමන්න කොහොම හරි මේ ප්‍රථම ධ්‍යානෙ ආදීන දැකලා ဒုတိ ය ධ්‍යානෙ ආනිසංස දකිමින් නැවත හිත පටිභාග නිමිති තියෙන. ඒ පටිභාග නිමිත්තේ නැවත හිත තැම්පත් කර ගන්නකොට ඒ පටිභාග නිමිත්ත ඇවිදින් එතකොට ဒုတိ ය ධ්‍යාන උපචාර සමාධිය. අන්න ඒක මතක තියාගන්න. මොකද අපි ප්‍රථම ධ්‍යානෙ නැගිටලානේ ගියේ. ඒක ප්‍රථම ධ්‍යානෙ නැගිටලා ගියාට පස්සේ ඒ අපි අදිෂ්ඨානක ဒုတိ ය ධ්‍යානයේ අදිෂ්ඨාන කරගෙන නැවත පටිභාග නිමිති හිත තියෙනකොට ඒ පටිභාග නිමිත්ත වෙදී ဒုတိ ය ධ්‍යාන උපචාර සමාධිය ဒုတိ ය ධ්‍යාන උපචාර අවස්ථාව. එතකොට එහෙමනම් ඔන්න මේ ဒုတိ ය ධ්‍යානට දාලව පරිකාරම උපචාරින් චිත්ත වීති පටන් ගන්නවා. හොඳට යෝග්‍ය හිත වඩාගෙන ඒ පටිභාග නිමිත්තයි පැයක් හෝ දෙකක් හෝ තුනක් හෝ Tamanට පුළුවන් තාක් කාලයක් හොඳට පවත්වාගෙන නැවත සමාධිය නැගිටලා ඒ ධානාංග මෙනෙහි කරනකොට මෙනෙහි කරන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. එහෙමත් තමයි බලන්න ඕන විතක්ක ਵਿਚාර ගැන හිතනකොට විතක්ක ਵਿਚාරර කලින් තම ප්‍රථම ධානයේදී Tamanට දැනුණ විතක්ක ਵਿਚාර ස්වභාවය ဒုတိ ය ධානයේදී නැති බව Tamanට වැටහෙන්න ඕනේ. වැටහිලා අන්න ඒ විතක්ක ਵਿਚාර ටික සම්පූර්ණ සංසිඳිලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග තුනේ
බලවත් වෙච්ච සමාධිය තමන්ට ඇති වෙලා තියෙන ආකාරය තේරුම් කර ගන්නට ඕන. අන්න බලන නිසා බුදුරජාණන් වහන්සේම අපට දේශනා කරානේ විතක්ක ਵਿਚාරාණං රූපසම අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං ප්‍රීති සුඛං ဒုတိ ය ධ්‍යාන උපසම්පජ්ජ විහෙරති. එතකොට එහෙනම් බලන්න මේ ဒုတိ ය ධ්‍යාන සමාධියට අපි කෙනෙක්පත් වෙනකොට කොහොමද වෙන්නේ? විශේෂයෙන්ම ඒ යෝගියාට පීතිය විතක්ක ਵਿਚාරණ වූපසමාන විතර්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් තමයි ඒ යෝගියාට ဒုတိ ය ධ්‍යානෙ ලැබෙන්නේ. එතකොට විතක්ක ਵਿਚාරණ උපසම අජ්ජත්තං සම්පසාදන. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් අන්න තමන්ට ඇති වුණ සම්ප්‍රසාදන. ඒ කියන්නේ ශ්‍රද්ධා ගුණය. සම්පසාදන චේතස ඒකෝදි බව. අන්න සිතේ බලවත් සමාධිය. ඒ විතරක් නෙමේ අවිතක්කං අවිචාර සමාධිජන. විතරක නැතිව විචාර නැතිව සමාධිය උපකාරක ප්‍රථම ධ්‍යාන සමාධියෙන් උගලවාගත් සමාධිය උපකාර කරගෙන උපකාර වෙමින් අන්න ප්‍රීති සුඛ ඒකාග්‍රතාවසයි ဒုတိ ය ධ්‍යාන සමාධියට සමවදිනවා කියන එක ඔන්න ඒ යෝගියාට දැනෙන්න පටන් ගන්නවා, ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊළඟට දැන් බලන්න එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි ඒ ဒုတိ ය ධ්‍යානය හොඳට වසී කරගන්න. දැන් මේ යෝග්‍ය ဒုတိ ය ධ්‍යානය වසී කරගෙන ඉවර වෙලා බලවත් කරගෙන ඉවර වෙලා ප්‍රකට කරගෙන ඉවර වෙලා දැන් ඊට පස්සේ මොකද කරන්නේ? තතිය ධ්‍යාන සමාධියට හිත පුරුදු කරගන්න උත්සාහවත් වෙනවා. දැන් එහෙනම් මොකද කරන්නේ? ဒုတိ ය ධ්‍යානෙ නැගිටලා ဒုတိ ය ධ්‍යානෙ ආදීනව හිතන. ဒုတိ ය ධ්‍යාන ආදීනව තමයි මේකේ ප්‍රීතිය තියෙන. මේ ප්‍රීතිය කියලා කියන්නේ ඇලීමට ළඟයිනේ. ඇලීමට සමීපයි. ප්‍රීතියට පිළිගැනීම ඇලෙන්න පුළුවන්. එතකොට මේ ඇලීමත් එක්ක නැවත මේ ප්‍රීති විතක්ක ਵਿਚාරණ බොහොම සමීපයි. ඒ නිසාම වැටෙන්න පුළුවන්. ඒක නිසා මට මේ ප්‍රීතියෙන් තොරව ප්‍රීතිය නැතිව සැප සුඛ ඒකාග්‍රතාව විතරක් තියෙන සමාධිය නම් බොහොම සාන්තයි ප්‍රණීතයි කියලා ඒ සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සමාධිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන නැවත පටිභාග නිමිත්තට හිත තියෙනවා. ඒතකොට එහෙනම් ඒ පටිභාග නිමිත්තත් ඇවිදින් කුමක්ද? තතිය ධ්‍යාන උපචාර සමාධිය. එතකොට මේ තතිය ධ්‍යාන උපචාර සමාධියට තමයි එතන වැඩෙන්නේ. ඒ පටිභාග නිමිත්ත තුළ පැයක් දෙකක් තුනක් දක්වා හිත වසී කරගන්නකොට එතන සමාධියෙන් නැගිටලා ඒ ධ්‍යානංග ප්‍රතිවේක්ෂා කරද්දී අන්න තමන්ට වැටහෙනවා දැන් මම තුල තමන් තුල ඒ සුඛ ඒකාග්‍රතාවල මෙනෙහි කරද්දී සුඛ ඒකාග්‍රතාව දැනෙනවා. ඒ සුඛ ඒකාග්‍රතාවට කලින් ප්‍රීතිය කියලා හිතන ප්‍රීතිය කියන එක සංසිඳිලා තියෙන ආකාරය තමන් තේරුම් ගන්නට ඕනේ. දැන් ඒකට එහෙමනම් ඔන්න ඒ තතිය ධ්‍යානට අපි හිතපත් වෙනකොට විතරකේ සංසිඳුණා, ਵਿਚාරේ සංසිඳුණා, වගේම ප්‍රීතියක් දැන් ඔන්න සංසිඳිලා ගියා. දැන් සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්තව පවතින්නේ. ඒතකොට ඒ නිසා තමයි පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ යන්තං අරියා ආචික්කන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තතිය ධ්‍යාන උපසම්පජ්ජ විහෙරති කියලා දේශනාවෙත් හඳුන්වන්නේ. එතකොට මෙතනදී මේ යෝගියාට විශේෂ බලයක් විශේෂ ශක්තියක් තියෙන පින්වතුනි මේ තුන්වන ධ්‍යානයේදී මොකද වෙන්නේ? තුන්වෙනි ධ්‍යානයකට පීතියාච විරාගා ප්‍රීතියෙන් බැහැරව ඒ උපේක්ඛකෝච විහෙර හිත උපේක්ෂා සහගත. මෙතන උපේක්ෂා කියලා කියන්නේ මොකක්ද කියනවා නම් චතුත්ථ ධ්‍යාන උපේක්ෂාව නෙමෙයි. මෙතන තියෙන පින්වතුනි తත්‍ර මජ්ජත්තතා චෛතසිකයෙන් ඒ උපදවාගත් තුන්වන සමාධිය මධ්‍යස්ත කර ගැනීම. එහෙමත් නැත්නම් ඒ සමව පවත්වා ගැනීම. සමව පවත්වා ගැනීම තමයි එතන කියන්නේ. එතකොට එහෙමනම් අපි දන්නවා අර දසවිධ උපේක්ෂාවන්ගෙන් තියෙනවා මේ ධ්‍යාන උපේක්ෂා කියලා කන්නේ. ඒ ධ්‍යාන උපේක්ෂාව කියලා කියන්නේ එතකොට මෙන්න මේ 9 වෙනි ධ්‍යාන උපේක්ෂාව කියලා කියන්නේ මේ තතිය ධ්‍යානය කියන එකත් අපිට තේරුම් කරගන්න පුළුවන්. එතකොට පාරිශුද්ධ උපේක්ෂාව කියලා කියන්නේ චතුත්ථ ධ්‍යාන උපේක්ෂාවට. කොහොම නමුත් අපි තතිය ධ්‍යාන සුවේ විඳනවා. ඒ සුඛ ඒකාග්‍රතාව සහිතව ඒ සිහි නුවණින් ඒ තතිය ධ්‍යාන සුවේ විඳිමින් මේ යෝග්‍යයේ සමාධියත් බලවත් කරගෙන වසී කරගෙන කාලයක් ගියාට පස්සේ හිතනවා මේ තතිය ධ්‍යානට වඩා චතුත්ථ ධ්‍යානය බොහොම හොඳයි. මොකද චතුත්ථ ධ්‍යානය
තුතිය ධානයේ සැපේ තියෙනවනේ. මේ සැපේ ප්‍රීතියට සමාන සමීපයි. ඒ නිසා හිත වැටෙන්න පුළුවන්. එහෙම නමුත් මට මේ සතියට ප්‍රීතියට වඩා උපේක්ෂාවයි බලවත් වෙන උපේක්ෂාවයි යහපත් වෙන්නේ කියලා උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් යුක්තව චතුත්ථ ධානය සමාධිය ලැබේවා වැඩේවා කියලා ඔන්න අදිෂ්ඨාන කරගෙන නැවත ඒ උපචාර සම්මර්ථ පටිභාග නිමිත්තට හිත තියෙනවා. ඒ පටිභාග නිමිත්තට හිත තියෙනකොට පින්වතුනි ඔන්න හොඳට මතක තියාගත යුතු කාරණාව ඒ පටිභාග නිමිත්තේ හිත පිහිටුවා ගන්න අවස්ථාවේදී එතනදී ඒ තිබෙන පටිභාග නිමිත්ත චතුත්ථ ධාන උපචාර සමාධිය නිසා ඒ උපචාර සමාධිය පවා උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් විය යුතුයි. අන්න බලන්න වෙනස. එහෙමනම් ප්‍රථම ධානයේ සෝමනස්ස සහගත තිබෙන නිසා ප්‍රථම ධාන උපචාරයත් සෝමනස්ස සහගතයි. ဒုတိ ය ධානය තුල සෝමනස්ස ඇති නිසා ဒုတိ ය ධාන උපචාරයත් සෝමනස්සයි. තතිය ධානයේ සෝමනස්ස නිසා තතිය ධාන උපචාරයත් සෝමනස්ස. හැබැයි චතුත්ථ ධානයේ උපේක්ෂා සහගත නිසා චතුත්ථ ධාන උපචාරයත් උපේක්ෂා සහගතයි. මෙන්න මේක ධර්මතාවයක්. මේක සිතත් එක්ක අපි දැනගත යුතු කාරණාව. එතකොට එහෙමනම් අර චතුත්ථ ධාන අධිෂ්ඨාන කරගෙන පටිභාග නිමිත්තට හිත යොමු කරනකොට අන්න ඒ යෝගියාට පටිභාග නිමිත්ත තුළ හිත කිඳා බහිනවා. ඊ타ත්ම සියුම් වශයෙන් හිත යනකොට මොකද වෙන්නේ? මේ හුස්ම රැල්ල නතර වීමත් එක්ක තමයි උපේක්ඛා ඒකාග්‍රතා සමාධිය වැඩෙන්න පටන් ගන්න. එතකොට දැන් අර ප්‍රථම ධානයේදීත් හුස්ම රැල්ල තිබෙන දැනෙනවා. ඊට වඩා සියුම් වෙනවා ဒုတိ ය ධානයේදී හුස්ම රැල්ල. ඒ ဒုတိ ය ධානයේදී හුස්ම රැල්ල තව සියුම් වෙලා තතිය ධානයටපත් වෙනකොට ඒ තතිය ධානයේ හුස්ම රැල්ලෙන් සියුම් වෙලා චතුත්ථ ධානය යනකොට හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අන්න ඒ බව තේරුම් කරගත යුතුයි. හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම නතර වෙනවා චතුත්ථ ධාන අවස්ථාවේදී. එතකොට එහෙමනම් අපි ඒ චතුත්ථ ධාන අවස්ථාවේදී හිත සමාධිගත වුණා කියලා තේරුම් ගන්නකොට හිත උපේක්ෂා ඒකාග්‍රතාව යුත ධානාංග තියෙනවා. හුස්ම රැල්ල නතර වෙලා තියෙනවා. ඒ වගේම තමයි සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධාන උපසම්පජ්ජ විහෙරති කියන විදිහට අර සැපයත් කායික සැපයත් කායික දුකත් ප්‍රහාණය වුණා. ඒ වගේ සෝමනස් දෝමනස් වේදනා සම්පූර්ණයෙන්ම මගහැරුණා. ඒ උපේක්ෂා වේදනා සහිත උපේක්ඛා සති පාරිසුද්ධිය සමගම ඒ චතුත්ථ ධානය කියන මේ ධානයෙන් යුක්තව සමාධිගත වෙන ආකාරය ඒ යෝගියා තේරුම් ගන්නවා. එතකොට එහෙමනම් අපි මේ චතුත්ථ ධානයේ දක්වාම හිත දියුණු කරගත යුතු ආකාරය තමයි ඔය අපි දේශනාවේදී පැහැදිලි කර දෙන්නේ. මට මතකයක් තියෙනවා පින්වතුන් මතක තියෙනවද දන්නේ නැහැ. සංයුත්ත නිකායේ ආනාපාන සති සංයුක්තයේදී ඇතම් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ ඒ වගේ තව සමහර දේශනාවලදී කතා කරන මේ ආනාපාන සති ධ්‍යාන ගැන. ආනාපාන සති භාවනාවෙන් ඒ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන දක්වා හිත වැඩෙන ආකාරය. ඊට අමතරව අරූප ධ්‍යානත් කතා කරනවා. මේ අරූප ධ්‍යානත් කතා කරනකොට සමහරක් මේ භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරනවා අපි මේ වර්තමාන අය මේ ආනාපාන සති පටිභාග නිමිත්තත් අරමුණු කරගෙන අරූප ධ්‍යානත් උපදවා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතන සමහරක් භාවනාවේ අත්දැකීමක් හෝ ඒ ධර්මයේ ගැන හොඳ අවබෝධයක් නැති සමහරක් භික්ෂුන් වහන්සේලා ගිහි අය පවා ප්‍රකාශ කරනවා ඒ ආනාපාන සති ඒ නිමිත්තෙමුත් අනිවාර්යෙන්ම අරූප ධ්‍යාන දක්වා හිත රැගෙන යන්න පුළුවන් කියලා. නම් එහෙම වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මොකද ඒ ආනාපාන සති පටිභාග නිමිත්ත ස්ථීර වශයෙන්ම අපිට කියන්න බෑ මොන වගේ නිමිත්තක්ද කියලා. දැන් මොකද හේතුව අපි දන්නවා මේ ආනාපාන සති නිමිත්ත ගත්තොත් එහෙම සමහරක් වෙන කෙනෙකුට මැණික් ගලක් වගේ, මුතු වැටයක් වගේ, වලහකුලක් වගේ, පුළුන් රොදක් වගේ එක එක විදිහට තියෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම එහෙනම් අපට අරමුණු කරන්න යන්න පුළුවන් වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි වටහාගත යුතුයි. එතන කියන්නේ ආනාපාන සති භාවනාවෙන් දියුණු කරගන්න සමාධිය උපකාර වෙනවා
අරූප ධ්‍යාන සමාධි උපදවා ගැනීමට. මොකද අරූප ආනාපාන සතිය උපදවා ගන්න සමාධි ගුණය උපකාර වෙනවා භාවනා යෝගියාට ඉදිරියේදී මේ කසින සමාධි උපදවාගෙන ඒ කසින සමාපatti උපදවාගෙන අරූප ධ්‍යාන වලට යන්න උපකාර වෙනවා. අන්න ඒක තමයි එතනදී අපි වටහා ගත යුතු කාරණාව. නමුත් නැත්තම් ඒ ආනාපාන සති පටිභාග නිමිත්තෙන් අපට යන්න පුළුවන්කමක් නැහැ කියන එක තේරුම් කර ගත යුතුමයි. එහෙමනම් ඔන්න දැන් අපි ආනාපාන සති භාවනාවෙන් ඒ ධ්‍යාන දක්වා හිත වැඩෙන හැටි අපි කතා කරා ඉගෙන ගත්තා. එහෙමනම් තවත් දුරටත් මේ ආනාපාන සති භාවනාව සමත වශයෙන් අපි කතා කරනවා නම් ඉතින් තව ගැටලු තැන් සමහරක් යෝගින් ඇති වෙන්න පුළුවන් මේ භාවනාවත් එක්ක. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ආනාපාන සති භාවනාව නිතර නිතර භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් බොහෝ ආනිසංස ලැබෙන බව, ඒ වගේම ශාන්ත බව, ප්‍රණීත බව, ඒ වගේම ආයාසයෙන් තොරව තමන්ගේ තමන් ශාන්ත ප්‍රණීත බව මధుර භාවය ඇති වෙනවා. ඒ වගේම උපදින සියලුම නීවරණයන් අකුසලයන් යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ විතරක චරිත නම් ඒ විතරකයන් ප්‍රහාණය කරගෙන විතරක චරිත ලක්ෂණ දුරු කරගන්නට මේ ආනාපාන සති භාවනාව පිහිට වෙනවා. ඉතින් බොහොම වැදගත් තමයි තවත් ඔය සංයුත්ත නිකායේ ආනාපාන සති සංයුත්තේ සඳහන් වෙනවා ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලීකතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේ කරන මහණෙනි මේ ආනාපාන සති භාවනාව හොඳට භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙනවා කියලා. ඉතින් මෙන්න මේක වැදගත් කාරණාවක්. මොකද දැන් අපි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආනාපාන සති පබ්බය යටතේදී කොටස යටතේදී අපට මෙන්නුවේ ආනාපාන සති භාවනාවේ මාතෘකා 4යිනේ. තවත් මාතෘකා 4ේම කොටස් 3ක් තිබෙනවා. ඉතින් අන්න ඒක අපිට විග්‍රහ කර දෙන්නේ නැහැ මේ සතිපට්ඨාන සූත්‍රයේදී. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේදී විග්‍රහ නොකරන්නේ ඇයි කියන එක අපි බුද්ධිමත්ව හිතනවා නම් දැන් අපට ගිරිමානන්ද සූත්‍රය ආනාපාන සති සංයුක්තය ආදී බොහෝ සූත්‍රවල ආනාපාන සති සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ මේ තැන්වලදී පවා අපට පැහැදිලි කර දෙනවා පීති පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති ආදි වශයෙන් ඒ චතුස්ක ණය ක්‍රම තුනක් පෙන්වනවා. හතරේ ගොඩවල් තුනක් පෙන්වනවා. එතකොට ඒ ණය ක්‍රම තුන මේ සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වලා නැහැ. ඒකට හේතුවක් තියෙනවද නැද්ද කියන එක දැන් සමහරක් අයට ගැටලුවක් වෙන්න පුළුවන්. කොහොම නමුත් මේක විසඳාගත යුතුමයි. මොකද ඒ පීති පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති කියන මාතෘකා 4ෙන් උගන්වන්නේ පින්වතුනි වේදනානුපස්සනාව. ඒ වගේම තමයි චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති කියන මාතෘකා 4ෙන් උගන්වන්නේ චිත්තානුපස්සනාව. අනිච්චානුපස්සී අස්ස සිස්සාමේති සික්ඛති අනිච්චානුපස්සී පස්ස සිස්සාමේති සික්ඛති කියන මාතෘකා පද 4 උගන්වන්නේ ධම්මානුපස්සනාව. ඔන්න එක විසඳුමක් තියෙනවා. එහෙමනම් අපට වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවන්හි මේ ආනාපාන සති භාවනාව උගන්වන ඉතිරි ණය ක්‍රම 3 4 චතුස්ක ණය ක්‍රම 3 භාවනා වශයෙන් යෝගියාට පුහුණු වෙන්න පුළුවන්කමක් තියෙන නිසා තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සති භාවනා කර්මස්ථාන යටතේ විග්‍රහ කරන්නේ නැත්තේ. ඒක එක කාරණාවක්. අනිත් එක තමයි මේ අපි දැන් ඉගෙන ගත්ත මේ මාතෘකා පද 4 උගන්වනවා සමත භාවනාව. විශේෂයෙන් සමත භාවනාව උගන්වන සමත පැත්ත තමයි. එතකොට එතනින් එහාට ඉතිරි චතුස්ක තුනේ උගන්වන්නේ විදර්ශනාව. එහෙමනම් බලන්න මේ ආනාපාන සති භාවනාව අපි සමත වශයෙන් යෝගියා පුරුදු වෙනවා, විදර්ශනා වශයෙන් පුරුදු වෙනවා. එන සමත වශයෙන් අනිවාර්යෙන් පුහුණු යුත්තේම මේ දීඝ සහ කෙටි කියන හුස්ම රැල්ල දැකීමත්, ඒ සම්පූර්ණ හුස්ම රැල්ල දැකීමත් සහ හුස්ම රැල්ල සංසිඳන ආකාරය දැකීමත්. මේ කියන පළවෙනි චතුස්කයෙන් උගන්වන්නේ සමත භාවනාවමයි සමත සමාධියමයි.
එතනින් එහාට උගන්වන්නේ විදර්ශනා සමාධිය. ඉතින් ඒක නිසා අපි මේ ආනාපාන සති භාවනාව සමත වශයෙන් පුරුදු විය යුතු කමඨහනක් හැටියට තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම මාතෘකාවෙන් අපට පැහැදිලි කර දීලා තියෙන්නේ. කොහොම නමුත් මේ ආනාපාන සති භාවනාව නැවත නැවත වඩනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා කියලා කියන්නේ ඒ ආනාපාන සති භාවනාවේ මුල් චතුස්කයෙන් කායානුපස්සනාව, දෙවන චතුස්කයෙන් වේදනානුපස්සනාව, තුන්වන චතුස්කයෙන් චිත්තානුපස්සනාව, හතරවන චතුස්කයෙන් ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨාන වැඩෙනවා. ඒ වගේම චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණති. අන්න සතර සතිපට්ඨානයන් නැවත නැවත භාවිතා කරද්දී බහුලීකృత කරද්දී ඒ ලෝකෝත්තර බොජ්ජංග ධර්මයන් අපේ හිතේ වැඩෙනවා. යන ලෝකෝත්තර බොජ්ජංගය වැඩෙනවා කියලා කියන්නේ සත්‍ය බොජ්ජංගා භාවිතා බහුලී කතා විච්ඡා විමුක්ති පරිපූර්ණති. අන්න සත්‍ය බොජ්ජංග වැඩෙන්න අපට ඉතින් හරි විඥා විමුක්ති කියලා කියන මාර්ගඵල නිවන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය මජ්ක්‍ධිම නිකායේ මූල මම හිතන්නේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේදී බුදුරජාණන් වහන්සේ මේ ආස්වාස ප්‍රස්වාස කියන මේ රාහුල ස්වාමින් වහන්සේට දේශනා කරපු අවස්ථාවක් තියෙනවානේ. රාහුලවත් සූත්‍රය වගේ තැන්වලදී දේශනා කරා. එතකොට එක තරකදී දේශනා වෙනවා एवं भावितायको राहुल आनापान सतिया एवं बहुली कथाय येपिते चरिमका अस्सास पस्सासा तेपि विदिताव निरुज्जन्ति नो अविदिता කියලා බොහොම වැදගත් සූත්‍ර පාඨයක්. මෙතන මේ රාහුලයනි ආනාපාන සතිය මෙසේ භාවිත බහුලීකృత කරනකොට ඒ චරිමක ආස්වාස ප්‍රස්වාස පවා දැනීම නිරුද්ධ වෙනවා. නොදැනී නිරුද්ධ වෙන්නේ නැහැ. අන්න මෙතනදී බලන්න චරිමක ආස්වාස ප්‍රස්වාස කියලා අලුත් වචනයක් අපට උගන්වනවා. දැන් මේ චරිමක ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ මොකද්ද? මේ හුස්ම රැල්ලේ අවසානයේ කෙලවර. එහෙමනම් අපි ඒ ආනාපාන සති භාවනාව වඩනකොට ඒ ආස්වාසයේ කෙලවර පවා නිසියාකාරයෙන් දැනෙනවා කියන එක තමයි මේ යෝගියාට කියන්නේ. එහෙමනම් මේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳව නිරුද්ධ වීම වශයෙන් ගත්තාම මේ චරිමක කියන අවස්ථා තුනක් තියෙනවා. දැන් චරිමක කියලා කියන්නේ මොකද්ද? හුස්ම රැල්ලේ අවසානයේ කෙලවරනේ. එහෙමනම් අපිට මේ චරිමක විදියට ගත්තාම හුස්ම රැල්ල නිරුද්ධ වෙන ක්‍රම තුනක්, චරිමක තුනක් පෙන්වනවා. භව චරිමක, ඥාන චරිමක, චුති චරිමක කියලා. කියන්නේ භව අතුරෙන් කාම භවයේ කාම ලෝකයේ තමයි මේ ආස්වාස් ප්‍රස්වාස පවතින්නේ. රූප ලෝකෙත් නැහැ, අරූප ලෝකෙත් නැහැ. එන රූපාවචර බ්‍රහ්ම ලෝකවල ආනාපාන සති භාවනා වඩන්න බෑ. ඒ වගේ අරූපාවචර ලෝකේ ආනාපාන සති කොහොමත්ම නැහැ. එහෙමනම් මේ ආනාපාන සති භාවනා වැඩෙන්නේ කාම භවයේනේ. එහෙමනම් කාම භවයේ වැඩෙනවා නම් ඒ කාම භවයේ ආස්වාස ප්‍රස්වාසයන්ට අපි කියන්නේ භව චරිමක කියලා. නේනම් භවයේ භව චරිමක කියලා කියන්නේ කාම භවයේ ආස්වාස ප්‍රස්වාසයට. ඊළඟට අපි ධ්‍යාන චරිමක නැත්නම් ඥාන චරිමක කියනකොට අපි ධ්‍යාන තුරෙන් ගත්ත ප්‍රථම, ဒုတိ ය, තතිය කියන මේ ධ්‍යාන අවස්ථාවන්හි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රමක්‍රමයෙන් සියුම් වශයෙන් දෙනි එන ආකාර අපි ඉගෙන ගත්තා. හැබැයි චතුත්ථ ධ්‍යානට මොකද වෙන්නේ? මේ ආස්වාස ප්‍රස්වාසයේ නතර වෙන හුස්ම රැල්ල නතර වෙනවා. එහෙමනම් අන්න ප්‍රථම, ဒုတိ ය, තතිය කියන මේ ධ්‍යානත්‍රයේදී ආස්වාස ප්‍රස්වාස ධ්‍යාන චරිමික බවට පත් වෙනවා. අවසන් වෙලා යනවා. එහෙනම් උන් චතුත්ථ ධ්‍යානෙදී අවස්ථාවක් නැහැ. ඊළඟට පින්වතුනි චුති චරිමික කියලා කියන්නේ අපි දන්නවා ඕනෑම කෙනෙක් චුත වෙනවනේ. ඒ චුති සිතට පෙර චිත්තක්ෂණ 16කට පෙර තමයි දැන් සිත හඳුනාගන්නේ, සිත දැනගන්නේ. දැන් ඔන්න මේ තව චිත්තක්ෂණ 16කින් පස්සේ චුතිසිත උපදිනවා කියලා. එහෙමනම් මොකද වෙන්නේ? ඒ චිත්තක්ෂණ 16කින් එහා පැත්තේ චුතිසිත නිරුද්ධ වෙනවත් එක්කම ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. එහෙමනම් ඒ 16 වන චිත්තක්ෂණයේ සමග උපන්නා යම් ආස්වාස ප්‍රස්වාස කෙනෙක් වේද ඒ චුති චිත්තයේ සමගම නිරුද්ධ වෙනවා. අන්න බලන්න පුදුම වැඩක් නේද? ඒ කියන්නේ අපි දැන් ආස්වාස ප්‍රස්වාස කරනකොට
ඒතර ආස්වාස ප්‍රස්වාසයේ කියන එක චුත වෙන්න චිත්තක්ෂණ 16ක් තියෙද්දී පහළ වන ආස්වාස ප්‍රස්වාසය අර චුති චිත්තක්ෂණයත් එක්ක සම්පූර්ණයෙන්ම සිඳිලා බිඳිලා නැති වෙලා යනවා. ඒකට අපි කියන්නේ චුති චරමික කියලා. ඒතකොට චතුත්ථ ධානයේදී හුස්ම රැල්ල නැති අවස්ථාව එන තුන්වන ධානයෙන් පස්සේ නැති වෙනවා ධාන චරිමක. ඔය විදිහට අපි මේ චරිමක කියන අවස්ථාව තේරුම් කරගත යුතුයි. කියන්නේ හුස්ම රැල්ල අවසානයේ පවා කෙලවර පවා දැනිලම තමයි නිරුද්ධ වන්නේ, නොදැනී නිරුද්ධ වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර තියෙන. ඉතින් ඒ විදිහට ගත්තාම අතීත උතුමෝ මේ ආනාපාන සති භාවනාවම 16 ආකාරයකට විග්‍රහ කරන භාවනාවම ගැඹුරෙන් වඩලා ඒ ධ්‍යාන සමාධි සමාපatti උපදවාගෙන අභිඥාවට පාදක කරගෙන ඒ මගඵල නිවන් අවබෝධ කරගත්ත හැටි අතීත උතුමන් වහන්සේලා කතා ප්‍රවෘත්ති වලින් අපට දරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි ආනාපානසති භාවනාව හරියට කෙනෙක් වඩනවා නම් ආනිසංස 7ක්ම ලැබෙන බව අර ආනාපාන සති සංයුක්තේ ဒုတိ ය ඵල සූත්‍රයට තියෙන විග්‍රහ කර දෙනවා. සත්තඵලා සත්තානිසංස. ඒ කියන්නේ ආනිසංස 7ක් ආනිසංස ඵල 7ක් ලැබෙනවා. දිත්තේව ධම්මේ පටිගච්ඡං අඤ්ඤං ආරාදේති. කියන්නේ එහෙනම් ආනාපානසති භාවනා හරියට සමත වශයෙන් වඩලා විදර්ශනා වශයෙන් වඩමින් යනකොට මොකද වෙන්නේ? මෙලවදීම රහත් භාවය ලැබෙනවා. නෝචේ දිත්තේව ධම්මේ පටිගච්ඡං අඤ්ඤං ආරාදේති අත මරණ කාලේ අඤ්ඤං ආරාදේති. කියන්නේ එහෙනම් මේ තමන්ට මේ මොහොතේදීම රහත් භාවය ලැබුණේ නැත්නම් ඒකාන්තෙන් මරණාසන්න වේලාවේ හෝ රහත් භාවය ලබා දීමට සමර්ථ වෙනවා. නෝචේ දිත්තේව ධම්මේ පටිකච්ච අඤ්ඤං ආරාදේති නෝචේ මරණ කාලේ අඤ්ඤං ආරාදිති. එනම නෝන බලන කෙනෙකුට ඒ ආනාපානසති භාවනා වඩන ඒ වෙලාවේදී රහත් භාවයවත් මරණාසන්න වේලාවේ රහත් භාවයවත් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අත පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානම් පරික්ඛය අන්තරා පරිනිබ්බායි හෝති. අන්න බලන්න ඕරම් භාගීය සංයෝජන පහම ෂේ වීමෙන් අන්තරා පරිනිබ්බායි බවට පත් වෙන. ඒ කියන්නේ මරණාසන්න වෙන පස්සේ නම් අනිවාර්යෙන් එයා රහත් නොවුනොත් එහෙම අනාගාමී තත්වයට පත් වෙලා අන්තරා පරිනිබ්බායි කියන මේ අනාගාමීන් වහන්සේ නමක් හෝ බවට පත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කියනවා උපහච්ච පරිනිබ්බායි හෝති. අරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ ඕරම් භාගයේ සංයෝජන පහ ප්‍රහීන වීමෙන් උපහච්ච පරිනිබ්බාගේ නාගාමී තත්වයට හෝ අසංකාර පරිනිබ්බාගේ නාගාමී තත්වයට හෝ සසංකාර පරිනිබ්බාගේ නාගාමී තත්වයට හෝ උද්දංසෝතෝ හෝති අකනිට්ඨගාමී කියන මේ අකනිට්ඨගාමී තත්වයට හෝ පත් වෙනවා. එහෙමනම් අනාගාමින් වහන්සේට 5 නමක් ඉන්නවනේ. එහෙමනම් ඒ ආකාර පහෙන් එකට හෝ පත් වෙනවා. ඒකේ තේරුම එහෙනම් ආනාපානසති භාවනා වැඩිම ඒකාන්තයෙන් අපට මහත්ඵලයි මහත් ආනිසංසයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. එහෙමනම් අපි මේ දීර්ඝ වශයෙන් වැඩි යමක් දේශනා කරන්නේ නැහැ. දැන් ආනාපානසති භාවනාව අපි දැන් සමත වශයෙන් තමයි කතා කරගත්තේ. ඊළඟ දවසේදී අපි බුදුරජාණන් වහන්සේ විදර්ශනා වශයෙන් ආනාපානසති භාවනාව කෙසේ වැඩි යුතුද කියන එක දේශනාවත් සම්බන්ධ කරගෙන අපි දේශනාවත් අනුසාර කරගෙන විග්‍රහ කරගනිමු. සමත විපස්සනා දෙකින්ම දැන් එන අපි සමත යානික වශයෙන් ආනාපානසති භාවනාව කතා කරගත්තා. ඊළඟ විපස්සනා යානික වශයෙන් ආනාපානසති භාවනා අපේ පැරණි ආචාර්යන් වහන්සේලා ශිෂ්‍යයන්ට පුරුදු කිරීමක් තියෙන මම ඒකත් මතක් කිරීමක් කරන්නම්. නමුත් අපි බුද්ධ දේශනාව සහ අටුවාවත් එක්ක ගලපා බලනකොට පැහැදිලි කර දෙන්නේ සමත පූර්වාංගම විපස්සනා ක්‍රමයක් හැටියටයි මේ සමත භාවනාව විස්තර කරන්නේ. සමත වශයෙන්ම ඒ සමාධි උපදවාගෙන ඒ සමාධියෙන් නැගිටලා තමයි රූප කර්මස්ථාන වඩලා නාම කර්මස්ථාන වඩලා නාම රූප වඩලා ස්කන්ධ වඩලා ආයතන වඩලා ධාතු වඩලා
පටිච්ච සමුප්පාද න්‍යාය වඩලා සර්මස්ස ඥාන වඩලා පිළිවෙලින් ඒ මාර්ගඵල නිවන් අවබෝධය දක්වා යා යුතු මාර්ගය පැහැදිලි කර දෙන්නේ. කොහොම නමුත් අපි පැරණි ආචාර්යන් වහන්සේලාගේ ඉගැන්වීමටත් අපි ගරුත්වය ලබා දෙමින් ඒ ක්‍රම වලමුත් අපට යමක් දැනගත දෙයක් තියෙන අපි ඒ දේත් අපි අසුරු කරගෙන ඒ වගේම බුද්ධ දේශනාවත් අසුරු කරගෙන ඒ ආනාපානසති භාවනාව විදර්ශනා වශයෙන් වර්ණාකාරය අපි කතා කරගනිමු. ඉතින් එහෙමනම් අපි අද දවසේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ආනාපාන සති භාවනා සම්බන්ධයෙන් සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඉගෙනු මාතෘකා පාඨයේ පාදක කරගෙන තවත් කරුණු කාරණාවන් එකතු කරගෙන ඒ ධ්‍යාන චතුත්ථ ධ්‍යාන දක්වා හිත වැඩෙන ආකාරය ඉගෙන ගත්තා විතරක් නෙමෙයි ඒ ආනාපාන සති භාවනාවේ වැදගත්කම ආනිසංසප අපි කෙටියෙන් නමුත් දැනගත්තා. එහෙමනම් අපි අද දවසේදී මේ රැස් කරගත්ත පුණ්‍ය සම්පතිය පුණ්‍ය සම්භාරය හුදෙක් අපට මේ ලෞකික සැප සම්පත් ලබන්න නෙමෙයි ලෝකෝත්තර අභිමතාර්ථය මුදුන්පත් වීම දක්වා අපට මේ සාංශාරික ගමන ගෙවන් වීම දක්වාම ජාතිය ඡය වීමට ජරාව ඡය වීමට ව්‍යාධිය ඡය වීමට මරණය ඡය වීමට ශෝක පරිදේවාදී සියලුම දුක් ඡය කරගෙන අජරාමර නිවනින් සැනසීම දක්වා පිහිට වේවා උපකාර වේවා කියන මේ මෛත්‍රී ආශිර්වාදයේ සිතේ දරා ගනිමින් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ රැස් කරගත්ත පින ඔබට අපට සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නටම ලැබේවා කියන සාදු සාදු සාදු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මේ ගරුං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.